ඉන්ඩෙක්ස් නම්බර්ස් පිළිබඳව කියන්නේ දර්ශක අංක. දර්ශක අංක වලට තමයි ඉන්ඩෙක්ස් නම්බර්ස් කියලා කියන්නේ. මේකෙදිත් අර කලින් විදිහටම වගේ තමයි අර සෙන්ට්‍රල් ටෙන්ඩන්සි වල ඩිස්පර්ෂන්ස් වල වගේ ඒ තිබ්බ විදිහටම සූත්‍ර කිහිපයක් තමයි ඕගොල්ලන්ට පාඩම් කරගන්න තියෙන්නේ. මේ දර්ශක අංක කියන පාඩම යටතේ. එතකොට අපි බලමු මොකක්ද ඉන්ඩෙක්ස් නම්බර් එකක් කියන්නේ කියලා. Index numbers are statistical measures designed to show changes in a variable or group of related variables with respect to time, geographic location or other characteristics such as income, profession, etc. එතකොට මේකෙදි අපි මනින්නේ එක variable එකක් අනිත් variable එකට සාපේක්ෂව මැනීමක් තමයි මේකෙදි අපි කරන්නේ. එතකොට මේකෙදි characteristics විදිහට අපි ආදායම සාපේක්ෂව මනිනවා, profession ඒ වගේ දේවල් තමයි සාපේක්ෂව මැනීම් කරන්නේ. ඊට පස්සේ users මේ index numbers මේ දර්ශකාංක භාවිතා කරන අවස්ථාවන්. The price index numbers are used to measure changes in a particular group of prices and help us in comparing the movement in prices of one commodity with other. මේක අපිට උදව් වෙනවා. ඒ කියන්නේ විශේෂිත කාණ්ඩවලට බෙදලා, ඒ කියන්නේ මිල විශේෂිත කාණ්ඩයන් වලට බෙදලා එක කොමොඩිටි එකක්, ඒ කියන්නේ එක භාණ්ඩයක මිල තවත් භාණ්ඩයක මිලත් එක්ක සසඳනකොට අපිට මේක වැදගත් වෙනවා. Index numbers has practical significance in measuring changes in the cost of living, production trends, trade and income variations. Index numbers are used to measure changes in the value of money. එතකොට අපි මේක use කරන්නේ දැන් අර මුදල් වල වටිනාකම තියෙනනේ, ඒ වටිනාකම වෙනස් වීම මිනුම් කරන්න තමයි අපි මේක භාවිතා කරන්නේ. They are also used to forecast business condition of a country. එතකොට මේක අපි භාවිතා කරනවා රටක තියෙන ව්‍යාපාර තත්ත්වයේ පුරෝකථනය කියන්නේ රටේ ව්‍යාපාර තත්ත්වය කියන්නේ business condition එක කොයි විදිහට තියෙන්නේ කියන එක forecast පුරෝකථනය කරන්න භාවිතා කරනවා. It is a statistical device used by the government to revise wages, salaries, pensions, social welfare schemes and design future planning. එතකොට මේක statistical device එකක්. ඒ කියන්නේ මේ සංඛ්‍යානමය මේ device එකක් විදිහට මේක අපි භාවිතා කරනවා රජයට to revise wages. ඒ කියන්නේ යාළගේ වැටුප් කළමනාකරණය කරන්න, යාළගේ salaries, ඊට පස්සේ pensions විශ්‍රාම දේවල්, ඊට පස්සේ social welfare scheme යාළගේ තියෙනවා නම් සමාජ සුබසාධන ඒ අර මුදල් ආකාර ඒ දේවල් අනාගතයට කොහොමද මේ දේවල් අපි කරන්න කියන එක plan කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. මොකද මිලෙහි වෙනස් වීම, ඒ කියන්නේ මුදලෙහි වෙනස් වීම පිළිබඳවනේ අපි මේ index numbers වලදී කතා කරන්නේ. ඊට පස්සේ types of index numbers. index numbers වල types කීපයක් තියෙනවා. ඒ types ටික මුලින්ම අපි කතා කරන්නේ price relatives. price relative එකක් කියලා කියන්නේ මිල පිළිබඳව. ඒ කියන්නේ මිලෙහි වෙනස් වීම පිළිබඳව තමයි මේකදී අපි කතා කරන්නේ. ඒ කියන්නේ මිල සම්බන්ධව තමයි මේ price relative එකේදී අපි කතා කරන්නේ. එතකොට මේකෙදිත් මේ වගේ සූත්‍ර තියෙනවා. එතකොට ගණන් හදන්න වෙන්නේ මෙන්න මේ සූත්‍ර භාවිතා කරලා. ඒක නිසා ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම මෙන්න මේ සූත්‍ර මතක තියෙන්න ඕනේ. price relative එකක් කියලා කියන්නේ it is the ratio of the price of a single commodity in a given period or point of time to its price in another period or point of time called base period. එතකොට මේකෙදී අපි single commodity එක price එක කියන්නේ දෙන ලද කාල සීමාවක් තුල යම්කිසි භාණ්ඩයක මිල සහ ඒ කාල සීමාව තුල වෙනත් භාණ්ඩයක මිල කොහොමද වෙනස් වෙන්නේ? කියන්නේ යම් පාදක වර්ෂයක් තුල මිලක් ගන්නවා, ඊට පස්සේ ඒ කාලයට වෙන කාලයක මිලක් ගන්නවා, ඒ කාලයන් දෙකේ මිල දෙක කොහොමද සසඳන්නේ, කොහොමද මේ දෙක සම්බන්ධ වෙන්නේ කියන එක තමයි මේකෙදී අපි කතා කරන්නේ. එතකොට price relative එකේ සූත්‍රය තමයි මෙන්න මේ සූත්‍රයට තමයි අපි price relative එකේ ගණන් හදන්නේ. P01 කියන්නේ price relative එක. P1 බෙදීම P1 බෙදීම P0 මේක ගුණ කරනවා C. එතකොට මෙතනදී අපි ගන්නේ දැන් අපිට දැන් කියනවා base year එකේ price එක දෙනවා සහ current year එකේ price එක දෙනවා. එතකොට අපිට මෙතනදී කියනවා දැන් කලින් දෙන වර්ෂය අපි ගන්න base year එක විදිහටනේ. දැන් 2010 අගයක් දෙනවා. 2010 අවුරුද්දේ මිල සහ
2014 මිල. එතකොට 2014 තමයි පෙර ඒ කියන්නේ 2010 තමයි පෙර වර්ෂය. ඒක තමයි බේස් ඉයර් එක. 2014 තමයි කරන්ට් ඉයර් එක. එතකොට P1 කියලා කියන්නේ මේ මෑත කාලීන මිල කරන්ට් ඉයර් එකේ මිල. P0 කියන්නේ බේස් ඉයර් එකේ මිල. මේ දෙක ලියා ගන්න. P1 කියන්නේ කරන්ට් ඉයර් එකේ මිල. ඒ කියන්නේ මෑත කාලීන මිල. P0 කියන්නේ බේස් ඉයර් එකේ මිල. දැන් ඔයාලට අවුරුදු දෙකක් දෙනකොට 2010 මිලයි 14 මිලයි දෙනකොට 2010 කියන්නේ බේස් ඉයර් එකනේ. P0 2010 කියන්නේ P0 P1 කියලා කියන්නේ 2014 මිල. අන්න එක P1 කියන්නේ කරන්ට් ඉයර් එකේ මිල, P0 කියන්නේ බේස් ඉයර් එකේ මිල. එතකොට මේ බේස් ඉයර් එකේ මිලට කරන්ට් ඉයර් එකේ මිල මෙච්චරක් නම් 100කට කොච්චරක් වෙනස් වෙනවද කියන එක තමයි අපි බලන්නේ ප්‍රයිස් රිලේටිව් එකේ. ඊට පස්සේ මේ ප්‍රයිස් රිලේටිව් එකේ මෙන්න මේ අගයන් දීලා තියෙනවා. ඔයාලට කියනවා if the retail price of fine quality of rice in the year මේකෙදී රයිස් වල ක්වොලිටි එකේ මිල දීලා තියෙනවා තොග මිල 2015 දී රුපියල් 80ක් කියලා දීලා තියෙනවා. හරිද? and that for the year 2019 දී 115. එතකොට 2015 මිල 80 කියන්නේ පෙර කියන්නේ බේස් ඉයර් එක 2019 කියලා කියන්නේ දැන් කරන්ට් මෑත කාලීන එක 115. find the price relative අපිට මේකේ price relative එක හොයන්න කියනවා. ඔයාලට මේ ගානේ වරහන් ඇතුළතදී කියනවා පැහැදිලිවම බේස් ඉයර් එක විදියට 2015 ගන්න කියලා. හරිද? ඔයාලට එහෙම කිව්වා නැතා බේස් ඉයර් එක වෙන්නේ අපි පාදක කරගන්නේ පෙර ඒ කියන්නේ පසුගිය දෙයක් පාදක කරගෙනනේ අපි මේ කරන්ට් දෙයක් ඒ කියන්නේ වර්තමාන දෙයක් අපි සම්බන්ධ කරන්නේ පසුගිය දෙයක් මේවා කරනතර බේස් ඉයර් එක වෙන්නේ පෙර වර්ෂයක් අනිවාර්යයෙන්ම මේකේ පැරණි වර්ෂ 2015 80 තමයි බේස් එක 2019 මේ වර්තමාන එක තමයි මේක තමයි කරන්ට් ඉයර් එක P1 එතකොට P1 බෙදීම P0 ගුණ කිරීම එහෙනම් P1 කරන්ට් ඉයර් එක 115යි බේස් ඉයර් එක P0 80යි 115 80ෙන් බෙදලා ඒක ගුණ කරනවා 100 එතකොට මේක තමයි ප්‍රයිස් රිලේටිව් එක 143යි 75යි මේක තමයි ප්‍රයිස් රිලේටිව් එකට එන වටිනාකම ඊට පස්සේ ප්‍රයිස් රිලේටිව් එකෙන් පස්සේ කතා කරන්නේ ක්වොන්ටිටි රිලේටිව් එක පිළිබඳව. මම ඔයාලට මුලදී කිව්වා මේ දර්ශක අංකනයන් ඉගෙන ගන්නකොට මේකේ අපි ටයිප්ස් මේකේ වර්ග කිහිපයක් ඉගෙන ගන්නවා. මුලින් මම ඔයාලට පැහැදිලි කරේ ප්‍රයිස් රිලේටිව් එකක් කියන්නේ මොකක්ද කියලා. මම දැන් ඔයාලට පැහැදිලි කරන්නේ ක්වොන්ටිටි රිලේටිව් එකක් කියන්නේ මොකක්ද කියලා. අර විදිහමයි ප්‍රයිස් රිලේටිව් එකේ දෙයමයි වෙන්නේ මේකෙදි ගන්න ප්‍රයිස් එක වෙනුවට ක්වොන්ටිටි එක. Another simple type of index number is a quantity relative. This is useful when we are interested in changes in quantity or volume of a commodity such as quantities of production or sale. එතකොට මේකෙදී අපි ගන්නේ quantity එකක්. එහෙම නැත්නම් volume of a commodity. භාණ්ඩයක ප්‍රමාණයක්. තමයි අපි මේකේ ගන්නේ quantity එක විදිහට. quantities of production or sale කියන්නේ නිෂ්පාදන ප්‍රමාණයක් එහෙම නැත්නම් විකුණන ප්‍රමාණයක් විදිහට අපි ගන්නෙ ඒ විදිහට. එතකොට මේක quantity relative එකේදීත් වෙන්නේ මෙන්න මේක. අර විදිහටමයි price relative එකේ සූත්‍රයමයි මෙතනදී වෙනස් වෙන්නේ. මෙතනට එනවා quantity එක. එතකොට quantity එකේදී වෙන්නේ Q1 බෙදනවා Q0 වලින් ගුණ කරනවා 100ෙන්. Q කියලා කියන්නේ මේ quantity කියන්න. හරිද? එතකොට Q1 මේ කියන්නේ current year එකේ quantity එක Q0 කියන්නේ base year එකේ quantity එක. ඒක ලියා ගන්න. current year මෑත කාලීනව වර්ෂයේ කියන්නේ මේ ළඟ current එකේ එක Q1 Q0 කියලා කියන්නේ පෙර වර්ෂයක quantity එක. හරිද? base පාදක වර්ෂය. quantity relatives. එතකොට quantity relatives වලින් ගැටලුවක් තියෙනවා. මේකෙදි කියනවා the production of tea in the month of January. tea production එක 2019 ජනවාරි මාසයේ production එක තියෙනවා 3608ක් tons සහ මේකේ තියෙනවා that in February 2019 was 3700 tons. ඒ කියන්නේ 2019 ජනවාරි මාසයේ තියෙනවා 3608ක් tons හොඳට ප්‍රොඩක්ට් කරලා දෙනවා. 2019 පෙබරවාරි මාසේ මෙයාලා ප්‍රොඩක්ෂන් එක ටොන් 3700ක් කරලා තියෙනවා. අපිට කියන්නේ මේකේ හොයන්න කියලා quantity relative එක. එතකොට quantity relative එක හොයන්නේ මෙන්න මේ සමීකරණයට දාලා මෙන්න මේක තමයි quantity relative එකේ සමීකරණය. මේක හරිම පහසුයි. එතකොට මේකේ සම්බන්ධතාවයනේ හොයන්නේ. එතකොට දැන් මේකේ හොයන්නේ
දැන් බේස් ඉයර් එකකට PC කියන්නේ Q0 වලට Q1 තියෙනවා නම් C එකට කොච්චරද? ඒ කියන්නේ දැන් මේකේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ප්‍රමාණය සම්බන්ධයෙන් අපි අහන්නේ. එතකොට 3608කට 3700ක් තියෙනවා නම් C එකට තමයි බලන්නේ. එහෙනම් මේ Q1 කියලා කියන්නේ මෑත කාලීනවනේ. දැන් ජනවාරි පෙබරවාරි දුන්නාම පෙබරවාරි කියන්නේ මෑත කාලීන එකනේ. එතකොට 3700යි. Q0 කියලා කියන්නේ කලින් පෙර. කියන්නේ ජනවාරි මාසෙක 3608යි 3700 3608ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා 102යි 755යි quantity relative එක. ඒක හරියම සරලයි. කියන්නේ price relative එක එකේ විදිහටමයි quantity relative එකෙත් ගන්න. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරන්නේ value relatives කියන්නේ මොනවද කියලා. වටිනාකම් relative එකේ කියන්නේ වටිනාකම් සම්බන්ධ කරන්නේ කොහොමද? price relative එකේදී මිලත් එක්ක සම්බන්ධ වෙන විදිහ පමණයි කතා කරන්නේ. quantity relative එකේදී කතා කරන්නේ ප්‍රමාණයත් එක්ක සම්බන්ධ වෙන ආකාරය පමණයි. එතකොට value relative එකේදී අපි කතා කරන්නේ වටිනාකම් වෙනස් වෙන ආකාරය පිළිබඳව. කියන්නේ වටිනාකම් කොහොමද වෙනස් වෙන්නේ කියලා. A value relative is another type of simple index number. It is usable when we wish to compare changes in the money value of the transaction, consumption or sale in two different periods or points of time. එතකොට මේකෙදි වෙන්නේ අපි මේ දැන් price index එකේදී කතා කරේ මිල වෙනස් වීම, quantity index එකේදී කතා කරේ ප්‍රමාණය වෙනස් වෙන එක. දැන් මේ value relatives වලදී කතා කරන්නේ සමස්තයක් විදිහට මේ මිලෙහි සිදුවන වෙනස් වීම. හොඳද? ඒ කියන්නේ පාරිභෝජනයේදී සහ අපි මොකක් හරි උවමාරුවක් කරනවා නම් ඒ කියන්නේ දෙන ලද කාල සීමාවන් දෙකකදී ඒ කියන්නේ දෙන ලද කාල සීමාවකදී කොහොමද මේ සම්පූර්ණ වටිනාකම වෙනස් වෙන්නේ කියන එක පිළිබඳව තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේක කියන්නේ අර දෙන්නගේ එකතුවක් නේ. එතකොට value relative එකේදී වෙන්නේ P1 Q1 බෙදනවා P0 ගුණ කිරීම Q0 වරක් C. හරිද? අර දෙන්නම එනවා. කියන්නේ වටිනාකමට price relative එක සහ මේ කවුද quantity relative එක කියන දෙන්නම එකතු වෙනවා value relative එකට. එතකොට මේකේ උදාහරණයක් හදලා තියෙනවා the production of tea in the month of January. ජනවාරි මාසේ tree production එක 3660යි. පෙබ්‍රුවරි වල 3700යි. corresponding prices දීලා තියෙනවා ජනවාරි වල ඒකට බල ගන්නවන අදාළ වෙන price එක 100යි. පෙබරවාරි වල 120යි. find the value relative. එතකොට දැන් මේකේ අපි කරන්නේ මොකක්ද? P1 Q1. එතකොට දැන් P1 කියලා කියන්නේ current year එකේ මිල. එතකොට current year එකේ මිල මේකනේ 120යි. එතකොට current year එකේ quantity එක 3700 නේ. 120 3700න් තමයි ගුණනේ. පෙබරවාරි යගෙන්ගෙන් පෙබරවාරි මිල පෙබරවාරි quantity එකකින් ගුණ වෙන්න ඕනේ. P0 Q0 කියන්නේ ජනවාරි මිල ජනවාරි quantity එකකින් ගුණ වෙනවා. 120 3700න් ගුණ කරලා ඒක බෙදන්න ඕනේ. ජනවාරි මිල කියන්නේ 100යි 100 ගුණ වෙන්න ඕනේ 3608න්. මෙන්න 3700 120න් ගුණ වෙලා ඒක බෙදනවා 3600ට 100න් බෙදනවා. ඒක 100න් ගුණ වෙනකොට 123.06යි. 123.7 6ක් තමයි value relative එක වෙන්නේ. ඊට පස්සේ මේකෙදි දෙන ගැටලුවා the value of exports in a country during the year 2016 to 2019 is shown below. එතකොට දැන් value of exports ඒ කියන්නේ අපි අපනයනය කරපුවාගේ මිල ගණන් දීලා දිනවා 2016 ඉඳලා 2019ට එනකම්. එතකොට 2016 දී අපි රුපියල් මිලියන 1988ක් අපනයන කරලා තියෙනවා. 17 දී 1902ක් මිලියන. 18 දී මිලියන 2022ක් 2019 දී මිලියන 1976ක්. Take in 2016 as the base year, find index number for the value of exports for the other years. එතකොට මේකෙදි හොයන්න කියන්නේ පැහැදිලිවම කියනවා 2016 බේස් එක. මොකද පැරණිතම වර්ෂයේ 2016 නේ ස්ටාර්ටින් එක. එයා බේස් එක විදිහට අරගෙන index numbers for the value of exports values වල index numbers හොයන්න කියනවා. එහෙනම් මේකෙදි ඔයාලට හොඳටම පැහැදිලිව පේනවා මේකෙදි හොයන්න තියෙන්නේ මෙයාලගේ value index එක. හොඳද? එතකොට මේකෙදි 2016 දී
දැන් මේකේ තියෙන values නේ. ඒ value එක තමයි දීලා තියෙන්නේ. එතකොට 2016 දී එහෙනම් කොහොමද හොයන්නේ? දැන් 2016 ගත්තාම 2016ට current year එකත් 2016 base year එකත් 2016. යානේ පාදක වර්ෂ. එතකොට 1980ට 1980ට බෙදලා 100ෙන් වැඩි කරනවා කියන්නේ 1980ට 1980ට කැපෙනවා. ඉතුරු වෙන්නේ 100. එහෙනම් එයාගේ value index එක 2016 100යි. 2017 current year එක base year එකෙන් බෙදනවා. current year එක කියන්නේ 2017 නේ. 1902 1988. මේකෙදි මතක තියාගන්න current year එක තමයි base year එකෙන් බෙදන්නේ. 17 ගත්තාම current year එක 1902යි. base year එක 1988යි. 1902 1900ෙන් ගුණ කරා. එතකොට මේකේ 2022 1988ෙන් බෙදුවා 100ෙන් ගුණ කරා. මේකේ 1976 1988ෙන් බෙදුවා 100ෙන් වැඩි කරා. ඒ විදිහට තමයි හොයන්නේ. Methods of constructing index numbers. එතකොට index numbers ගොඩනගෙන භාවිතා කරන ක්‍රම multi index numbers. එතකොට index numbers වල කොටස් දෙකක් තියෙනවා. unweighted index numbers සහ weighted index numbers කියලා. එතකොට මේ unweighted නැවත කොටස් දෙකකට බෙදෙනවා. simple aggregatives සහ simple average of relatives කියලා. ඊට පස්සේ weighted ආය කොටස් දෙකකට බෙදෙනවා. weighted aggregatives සහ weighted average of relatives කියලා. මේකෙදි මුලින්ම කතා කරන්නේ unweighted index numbers පිළිබඳව. unweighted index number එකක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමයි මුලින්ම කතා කරන්නේ. හරිද? There are two methods of constructing unweighted index numbers. හරිද? unweighted index numbers ගොඩනගෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි simple aggregate method එකයි method of simple average relatives method එකයි. මුලින්ම අපි බලමු simple aggregate method එක කියන්නේ මොකක්ද කියලා. In this case each item is given equal weights. මේකෙදී මේ simple aggregate method එකේදී දෙන්නේ සමාන ඒ කියන්නේ weights සමාන ප්‍රමාණය. It is the simplest method of constructing index number. කියන්නේ මේක තමයි සරලම ක්‍රමය. දර්ශක අංකණයන් ගොඩනගන සරලම ක්‍රමය. Simple aggregate method to find price index numbers. මේකෙදී කොහොමද price index number එක හොයන්නේ කියලා තමයි අපි බලන්නේ. Use the following 3 steps to find price index numbers. එතකොට simple aggregate method එකේදී මෙන්න මේ steps තුන භාවිතා කරලා තමයි price index number එක හොයන්නේ. හරිද? Find the sum of the current year price of all the items included in the list. If n denote the current year, then find sigma p1. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ මේ මොකද simple aggregate method එකට හොයනකොට මුලින්ම කරන්න ඕනේ current year එක තියෙනවනේ. current year එකේ දීලා තියෙන prices ඔක්කොම ටික එකතු කරනවා. sigma p1. දැන් p1 කියන්නේ current year එකේ price එකනේ. sigma p1 කියන්නේ current year එකේ prices ඔක්කොම ටික එකතු කරනවා. ඊට පස්සේ find the sum of the base year price of all the items included in the list. If 0 denote the base year, then find sigma p0. එතකොට ඊළඟට අපි කරන්නේ අපිට මේ දීලා තියෙන ලිස්ට් එකේ අපිට දෙන ලිස්ට් එකේ තියෙන බේස් ඉයර් එකට අදාළ වෙන ප්‍රයිසස් ටික ඔක්කොම එකතු කරනවා. බේස් ඉයර් එකේ ප්‍රයිස් ඩිනෝට් කරන්නේ 0 වලින්. එතකොට P0 කියන්නේ බේස් ඉයර්, සිග්මා P0 කියන්නේ බේස් ඉයර් එකේ සියලුම ප්‍රයිසස් වල එකතුව. සිග්මා P1 කියන්නේ කරන්ට් ඉයර් එකේ ප්‍රයිසස් ඔක්කොගෙම එකතුව. ඊට පස්සේ මෙන්න මේ ඉක්වේෂන් එක තමයි අපි පාවිච්චි කරන්නේ simple aggregate method එකේදී. ඊට පස්සේ මේ sigma P1 බෙදනවා sigma P0 ගෙන් ගුණ කරනවා. ඒ කියන්නේ current year එකේ prices ඔක්කොගෙම එකතුව බෙදනවා. base year එකේ prices ඔක්කොගෙම එකතු වෙන. ඊට පස්සේ ආව C යෙන් ගුණ කරනවා. මේකට අපි බලමු උදාහරණයක්. sigma P1 sigma P0 ගුණ කිරීම 100. මේක තමයි simple aggregate method එකේදී price relative එක හොයන ක්‍රමය. Stands for the index number, stand for the sum of the prices for the year for which index number is to be found. Sum of prices for the base year එකේ. ඊට පස්සේ දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. හොඳද? commodity දීලා තියෙනවා. commodity කියලා කියන්නේ භාණ්ඩ ටික දීලා තියෙනවා. A B C D. prices in base year 1980. 1980 තමයි මේකේ base year එක විදිහට අරන් තියෙන්නේ. current year එක විදිහට අරන් තියෙන්නේ 1988. එතකොට මේකේ A කියන භාණ්ඩේ 1980 වර්ෂයේ මිල 10යි. දැන් ඒකේ මිල 20යි.
B කියන භාණ්ඩය 1980 මිල 15යි දැන් ඒකේ මිල 25යි. C කියන භාණ්ඩය 1980 මිල 40යි දැන් ඒකේ මිල රුපියල් 60යි. D කියන භාණ්ඩය 1980 මිල රුපියල් 25යි දැන් ඒකේ 88 වෙලා දැන් අද ඒකේ මිල රුපියල් 40. එතකොට මේකේදී අපිට ඔයාලට සිම්පල් ඇග්‍රිගේට් මෙතඩ් එකට නම් හොයන්න කියන්නේ ඔයාලා මෙන්න මේ බේස් එකේ මේ ප්‍රයිසස් ටික ඔක්කොම එකතු කරනවා. සිග්මා P0 10යි 15යි 40යි 25යි ඔක්කොම 90යි. කරන්ට් එකේ ප්‍රයිසස් ටික ඔක්කොම එකතු කරනවා. සිග්මා P1 145යි. එතකොට ඉන්ඩෙක්ස් නම්බර් එක මේකේ සිම්පල් ඇග්‍රිගේට් මෙතඩ් එකට ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා කියන්නේ සිග්මා P1 බෙදනවා සිග්මා P0 ගෙන් ගුණ කරනවා C ෙන්. සිග්මා P1 කියලා කියන්නේ 145යි. මෙන්න මෙයා සිග්මා P1 145යි. සිග්මා P0 අපි හොයාගත්ත 90යි. ආ C ෙන් ගුණ කරනවා කියලා කියන්නේ ඔයාලා 145 90ෙන් බෙදන්න. 145 90ෙන් බෙදලා A න අංශ එක ගුණ කරන්න C ෙන්. 145 බෙදන්න 90ෙන් A න අංශ එක ගුණ කරන්න C ෙන් 160 1යි 7 11ක් ඔයාලට ආන්සර් එක එනවා. ඊට පස්සේ සිම්පල් ඇග්‍රිගේට් මෙතඩ් එකට තව ගානක් දීලා තියෙනවා සිම්පල් ඇග්‍රිගේට් මෙතඩ් එකට හදන්න කියලා. එතකොට price per unit 2015 prices දීලා දෙනවා 19 prices දීලා දෙනවා. එහෙනම් 19 කියලා කියන්නේ current year එක. current year එක කියලා කියන්නේ P1 15 කියලා කියන්නේ base year එක. base year එක කියලා කියන්නේ P0. එහෙනම් simple aggregate method එකට හොයන්නේ කොහොමද? sigma P1 බෙදනවා sigma P0 ගෙන් යාව ගුණ කරනවා C ෙන්. එහෙනම් මේකෙදි values ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. P1 P0 මෙයා 2019 P1 15 P0 15 දී යන්නේ P0 80යි 50යි 90යි 30යි 19 P1 95යි 60යි 100යි 45යි මේ ඔක්කොම ටික එකතු කරනවා. සිග්මා P1 300යි P0 250. එහෙනම් සිග්මා P1 300 250 බෙදලා C ෙන් ගුණ කරනවා කියන්නේ simple aggregate method එකේ ඇත්තේ price relative එක රුපියල් 120යි. ඊට පස්සේ quantity index number. එතකොට මේක විදිහට කියන්නේ simple aggregate method එකට කොහොමද quantity index number එක හොයන්නේ? simple aggregate method එක යටතේ quantity index number එකක් කොහොමද හොයන්නේ? use the following 3 steps to find quantity index number. එතකොට මේක හොයන්නේ අර විදිහටම තමයි. find the sum of the current year quantity or volume produced, consumed or transferred of all items included in the list. 1 denote the current year, then find sigma Q1 කියන්නේ අපිට දීලා තියෙන list එකේ current year එකට අදාළව තියෙන quantities ටික volumes ටික ඔක්කොම එකතු කරනවා. step 2 කරන්නේ base year එකට අදාළව දීලා තියෙන volumes එහෙම නැත්නම් ඒකේ quantities ඔක්කොම ප්‍රමාණයන් ටික ඔක්කොම එකතු කරනවා. කියන්නේ 1 වලින් denote කරන්නේ current year එක 0 වලින් denote කරන්නේ base year එක. ඒ ටික තමයි මතක තියාගන්න. ඊට පස්සේ quantity index number එක හොයන සූත්‍රය තමයි quantity index number එකේ සූත්‍රය ඔයාලට දීලා නැහැ. ඒක හොයන්නේ sigma Q1 බෙදනවා sigma Q0 ගුණ කරනවා C ෙන්. ඕක තමයි quantity index number එක හොයන සූත්‍රය simple aggregate method එකට. මෙතන මේ Q1 Q0 විතර මේ Q කියන එක simple Q වලින් තමයි සාමාන්‍ය පෙන්නන්නේ. ඊට පස්සේ quantity index number එක මේ quantity per unit. ඒක 2019 බැකපු ගමන් අපිට හඳුනගන්න පුළුවන් වෙනුනේ. පැරණි වර්ෂය බේස් එක අපි දැනට අලුතෙන්ම තියෙන මෑත කාලින වර්ෂය තමයි කරන්ට් විදිහට දැන් 2015යි 19 බැලුවම පැරණි එක 2015 නේ. එතකොට මෙයාගේ quantity එක කියලා කියන්නේ Q0. 2019 කියන්නේ කරන්ට් year එක Q1. ඊට පස්සේ මෙන්න මේ prices දෙක එකතු කරන්න කොම්බිය Q1 Q0 එකතු කරනවා. ඊට පස්සේ sigma Q1 බෙදනවා Q0 ගෙන් ගුණ කරනවා C. sigma Q1 කියන්නේ 2765යි Q0 කියන්නේ 2100යි ගුණ කරනවා C 117යි 380යි. ඊට පස්සේ method of simple average of relatives. ඊට පස්සේ මේ දැන් අපි කතා කරේ simple aggregate method එකටනේ. simple aggregate එක. දැන් අපි කතා කරන්නේ simple average of relatives. simple average of relatives method එකට කොහොමද හදන්නේ? in this method average of the relatives is obtained by using arithmetic mean and geometric mean. මේකෙදී අපි භාවිතා කරන්නේ average of relative. ඒ කියන්නේ
average එක ඒ කියන්නේ සාමාන්‍යයගේ ඒ කියන්නේ සම්බන්ධතාවයක තියෙන සාමාන්‍යයගේ හොයන්න මේකදී අපි භාවිතා කරනවා arithmetic mean එක සහ geometric mean එක. method of simple average of price relatives. එතකොට මේකදී අපි simple average of price relative එක හොයන ක්‍රමය. Taking the arithmetic mean of the price relatives, we get the following formula for price index number. මෙන්න මේ formula එක තමයි price index number එක හොයන්න අපි භාවිතා කරන්නේ. We get the following formula for price index number. එතකොට මෙතනදී arithmetic mean of the price relatives මෙන්න මේක තමයි ෆෝමියුලා එක ඔයාලා ලියා ගන්න මෙතන P01 price relative කියන්නේ P01 වල ඉන්න පෙන්නන්නේ. එතකොට සිග්මා P1 බෙදීම P0 මේක ගුණ කරන්න ඕනේ C ෙන් මේක බෙදන්න ඕනේ N වලින්. ඒ කියන්නේ ඔයාලට items කීයක් දෙනවද? stand for the number of items. ඔයාලට දෙන items ගණනෙන් බෙදන්න ඕනේ. sum of the price relatives. price relative වල sum එකෙන් ඒක බෙදන්න ඕනේ n වලින්. මේක තමයි arithmetic mean එකට හදන්නේ. එතකොට මේකේ geometric mean එකට හදන්නේ වෙනම ක්‍රමයකට. මේ arithmetic mean එකේ සූත්‍ර වල ලියා ගන්න. P1 බෙදීම P0 වරක් 100 සිග්මා. ඒ කියන්නේ මේකේදී අපිට මේ price relatives හොයලා එකින් එක price relatives හොයන්න ඕනේ arithmetic mean එකේ. ඊට පස්සේ ඒ ඔක්කොම ටික එකතු කරලා එයාව බෙදනවා number of items කීයක් තියෙනවද කියන එකෙන්. මේකෙදි කියන්නේ P01 ER R කියලා කියන්නේ මේ relatives ඔක්කොගෙම එකතුව. R stand for sum of the price relatives. මේ R වලින් කියන්නේ price relatives ඔක්කොගෙම එකතුව. හොඳද? R කියලා කියන්නේ P1 බෙදීම P0 වරක් 100 මේ. දැන් මේකෙදි R වෙනුවට දැන් අපි මෙතන දැන් මේ P1 P0 වරක් 100 බෙදීම එන්නේ. N කියලා කියන්නේ number of items. එතකොට දැන් ඔයාලට මේක දැන් simple average of relatives method එකට හදද්දී commodity එක දීලා තිනවා, base එකේ price එක දීලා තිනවා, current එකේ price එක. එකකින් එකට price relatives ඔයාලා හොයන්න ඕනේ. දැන් A වල price relative කියලා කියන්නේ A වල base එක 10යි, current එක 20යි. 20 බෙදීම 10 ගුණ කිරීම 200. ඒ වගේම BCD වලත් මෙන්න මේ විදිහටම හොයනවා. ඊට පස්සේ මේ ඔක්කොගෙම එකතුව 676 7. එතකොට දැන් මේකේ simple average relatives method එකට හොයනකොට මේ ER බෙදනවා. N කියන්නේ මෙතන commodities 4ක් තියෙනවා. 676.7 බෙදනවා commodities 4ක් තියෙනවා. ඒ 4 මෙන්න මේ විදිහට commodities 4. එතකොට answer එක එනවා ඔයාලට 169.2ක් කියලා. මේ දේවල් අමාරු නැහැ. අර මේකෙදි තියෙන්නේ මේ පොඩි සූත්‍රයක් පාඩම් කරන එක විතරයි. මේකෙදි එකින් එකට වෙන වෙනම තියෙන සූත්‍ර ටික අවබෝධ කරගන්න එක තමයි වැදගත්ම. දැන් ඔයාලට ගානේ කිව්වොත් simple aggregate method එකට හදන්න කියලා. එතකොට ඒ විදිහට හදන්න ඕනේ. simple average of relatives method එකට හදන්න කිව්වොත් මෙන්න මේ විදිහට හදන්න ඕනේ. එකින් එකට relatives හොයලා ඒ ඔක්කොගෙම එකතුව number of items වලින් බෙදනවා. ඊට පස්සේ geometric mean එකට අර මම ඔයාලට කියලා දුන්නේ average of relatives හොයන එක arithmetic mean එකට. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ geometric mean එකට කොහොමද හදන්නේ කියලා. මේකෙදි හදන්නේ anti ලඝු වරහන් ඇතුලේ sigma ලඝු P1 P0 වරක් 100 කියන්නේ ඒ price index එකේ ලඝු හොයනවා. price index එකේ ලඝු වගේ ගන්න ලඝු වගේ අරගෙන එයා n වලින් බෙදනවා. බෙදලා ඒන එකේ ඇන්ටි ලඝු ගන්නවා. ඒන එකේ ඇන්ටි ලඝු ගන්න. මේක ඔයාලට ගානක් හදන එක තුලින් තමයි හොඳටම පැහැදිලි වෙන්නේ. මේකෙදි තියෙනවා commodities price relatives. ඊට පස්සේ දැන් මේකෙදි අපි දැන් මුලින්ම තියෙන ලඝුනේ මේ price index එක හොයලා එයාගේ ලඝු තමයි ගන්න තියෙන්නේ. එතකොට දැන් මේකෙදි අපි හොයමු price relative එක 200යි 166.7යි 150යි 160යි. හොඳද? ඊට පස්සේ log values. එතකොට P1 බෙදීම P0 වරක් 100. එතකොට දැන් මේකේ P1 කියලා කියන්නේ දැන් මේකෙදි අපි ගන්න ඕනේ
දැන් මේකට අනුවනේ ගන්න 200 160 150 160 මේ වැලියුස් ටික තමයි මෙන්න මෙතනට අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකේ price relative එකේ P1 P0 වරක් 100. ඒ කියන්නේ relative එකේ ලඝු එක ගන්න ඕනේ. දැන් මේකේ price relatives නේ මේ දීලා තියෙන 200 160 150 160. මේ ගානෙම තමයි මේකත් අරගෙන තියෙන්නේ. එතකොට මේ අගයන් වල ලඝු අගයන් ගන්නේ ඔයාලා කැල් එකේ තියෙනවා LOG කියලා ලඝු සයින් එක. ලඝු ගහලා 200 ගහනවා. එතකොට ඔයාලට එනවා වැලියු එක 2.3.1. ඊට පස්සේ ලඝු ගහලා ගහන්න 166.7. එතකොට එනවා 2.221. ඊට පස්සේ ලඝු ගහලා 150 ගැහුවාම ඔයාලට එනවා 2.176. ඊට පස්සේ ලඝු ගහලා 160 ගැහුවාම මේ අගය එනවා. හොඳද? ඊට පස්සේ මේ අගයන් ටික ඔක්කොම බෙදන්න ඕනේ n වලින්. හොඳද? මේ තියෙන්නේ මේ සිග්මා ලඝු අගයන් ටික ඔක්කොම ඒ කියන්නේ log values ටික ඔක්කොම එකතු කරලා එයාව බෙදන්න වෙනවා. දැන් මේ log values ඔක්කොම මේ ඔක්කොම හතර දෙනාගේ එකතුව 8.9.03. එයාව බෙදනවා n වලින් 4යි. 2.257 5ක් තමයි අගේ එන්නේ. ඊට පස්සේ මේ අගයේ දැන් n වලින් බෙදන්නේ මෙයාගේ ඇන්ටි ලඝු හොයන්න ඕනේ. මෙයාගේ ඇන්ටි ලඝු හොයන්නේ ඔයාලා මේකේ ගහන්න ඇන්ටි ලඝු හොයන්නේ shift එකත් එක්ක කැල් එකේ තියෙනවා shift එක. ඒ shift එකත් එක්ක ඔයාලා ගහන්න ඕනේ log sign එක log sign එක. එතකොට ඔයාලා ගහන්න shift එක log 2.25575. එතකොට ඔයාලට එනවා answer එක 189.7 9.25ක් විදිහට. ඇන්ටි ලඝු හොයන්නේ මේ විදිහට. මෙතනින් නවත්තන්න එපා. මොකද geometric mean එකේදී අනිවාර්යෙන් මෙයාගේ ඇන්ටි ලඝු හොයන්න ඕනේ. log values අරගෙන එයා log values ඔක්කොගෙම එකතු අරගෙන එයා n වලින් බෙදලා එයාගේ ඇන්ටි ලඝු තමයි හොයන්නේ geometric mean වලද. mean එකේදී. එතකොට මේකේදී ඔයාලා පටල ගන්න එපා. arithmetic mean එකේ geometric mean එකේදී මේ හදන ක්‍රම තියෙනවා. මේ ක්‍රම වලට අනුව තමයි අපි අනිවාර්යෙන්ම හදන්න ඕනේ. එතකොට ලඝු හොයන්නේ නිකම්ම ලඝු sign එක ලඝු බටන් එක. ඇන්ටි ලඝු හොයද්දි තමයි shift එකත් එක්ක log කියන බටන් එක යොදාගන්නේ. එතකොට මේකේ කියනවා from the following data construct an index for 2019 taking 2018 as base by the average of price relative using arithmetic mean geometric mean. මේකෙදි කියන්නේ මේකේ index එක හොයන්න කියලා arithmetic means එකට හොයන්නත් තියෙනවා. මේකේ geometric mean එකට හොයන්නත් තියෙනවා. හොඳද? එතකොට මුලින්ම අපි බලමු මේක arithmetic mean එකට හොයන්නේ කොහොමද කියලා. එතකොට මේක arithmetic mean එකට හොයන්නේ අර කලින් හදපු ගානේ වගේමයි. මේකෙදි එහෙම වෙනසක් කියන්නේ මේක අලුතෙන් එකතු වෙලා තියෙන දෙයක් නැහැ. දැන් මේකේ 2018 ඔයාලා ගන්න base year එක විදිහට 2019 තමයි current year එක. එතකොට arithmetic mean එකට හැදුවේ arithmetic mean එකේදී මම ඔයාලට සමීකරණය දුන්නා. arithmetic mean එකේදී හෙව්වේ අර සමීකරණය sigma p1 බෙදීම p0 වරක් 100 p1 p0 ගෙන් බෙදලා 100ෙන් ගුණ කරලා ඒක බෙදනවා n වලින්. එතකොට දැන් මේකෙදි කොහොමද හොයන්නේ? දැන් මේකෙදි p1 කියලා කියන්නේ එහෙනම් මේක 2019 p1 2018 p0. දැන් එකින් එකට වෙන වෙනම හොයන්න ඕනේ arithmetic mean එකේදී. හොඳ දැන් මෙතන 70යි 70 බෙදන්න ඕනේ 50ෙන්. 70 50ෙන් බෙදලා 70 ඔයාලා බෙදන්න ඕනේ 50ෙන්. 50ෙන් බෙදලා යාව 100ෙන් වැඩි කරන්න. 70 50ෙන් බෙදලා 100ෙන් වැඩි කරාම මෙතන එනවා ආගේ 140. හොඳද? ඊළඟට ඔයාලා 60 බෙදන්න 40ෙන්. 60 40ෙන් බෙදලා ඒක වැඩි කරන්න ඕනේ 100ෙන්. එතකොට අගේ එනවා ඔයාලට 150ක්. ඊට පස්සේ 100 බෙදන්න 80ෙන්. ඊට පස්සේ ඒක වැඩි කරන්න 100ෙන්. එතකොට එනවා 125ක්. ඊට පස්සේ 30 බෙදන්න 20ෙන්. ඒක ගුණ කරන්න 100ෙන්. එතකොට එනවා 150ක්. එතකොට එනවා 150. ඊට පස්සේ මේ 140යි 150යි
125යි 150යි ඔක්කොම ටික එකතු කරාම සිග්මා P1 P0 ගුණින් 100 ගත්තාම 565යි. 565 බෙදන්න n වලින්. n කියන්නේ කොමෝඩිටිස් හතරක් තියෙනවනේ. 565 හතරෙන් බෙදන්න. එතකොට එනවා 141.25. ඒක තමයි ඇරිත්මැටික් මීන් එකේ ආන්සර් එක. 141.25 තමයි ඇරිත්මැටික් මීන් එකේ ආන්සර් එක. ඊට පස්සේ ජියෝමෙට්‍රික් මීන් එකට හදන්න දැන් මේ එකින් එක හොයාගත්ත මේවා තියෙනවනේ. ප්‍රයිස් ඉන්ඩෙක්ස් මේ තියෙන්නේ ජියෝමෙට්‍රික් මීන් එකේදී P1 P0 වරක් ඒව වෙන වෙනම හොයන්න. හොයලා ඒකේ ලඝු හොයන්න ඕනේ. හොයලා ඒකේ ලඝු දැන් මේකේ ඔයාලා හොයන්න ලඝු 140 LOG සයින් එක 140. එතකොට එනවා 2.146ක්. ඒක කොහෙන් හරි ලියා ගන්න ඕලා 2.146යි. හරිද? ඊට පස්සේ මේකේ ලඝු සයින් එක 150. ඒක එනවා 2.176ක්. හරිද? ඊට පස්සේ ලඝු සයින් එක 125. ඒක එනවා 2.09ක්. ඊට පස්සේ ලඝු සයින් එක 150. මෙන්න මේ වගේ ලඝු හොයන්නේ. මේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් මේකේ හොයලානේ තියෙන්නේ. මේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් හොයපු එකේ ලඝු හොයන්නේ. හරිද? ලඝු 150 කියන්නේ 2.176යි. ඊට පස්සේ මේ ඔක්කොම ටික එකට එකතු කරනවා. හරිද? 2.146ට එකතු කරනවා 2.176යි 2.09යි ඒකට එකතු කරනවා 2.176යි ඔක්කොම ගයන් ටික එනවා 8.594යි 4යි. එතකොට 8.594ක් එනවා මේ ඔක්කොම ගයන්. ඒක බෙදන්න n වලින්. මොකද මෙතන n වලින් බෙදන්න ඕනේ. ඒක n වලින් බෙදන්න. ඒනාගේ n වලින් බෙදන්න 8.9යි 8.594 බෙදන්න n වලින් n කියලා කියන්නේ 4යි 2.148යි 5. එතකොට එනවා ආන්සර් එක 2.148යි 5. ඊට පස්සේ මේකේ ඇන්ටි ලඝු හොයන්න ඕනේ ජියෝමෙට්‍රික් මේන් එකට. shift එකයි ලඝු ගැහුවා 2.148යි 5 කියන්නේ 140යි 76ක් එනවා ජියෝමෙට්‍රික් මේන් එකට. ජියෝමෙට්‍රික් මේන් එකට එවුවාම 140යි 76 ඔන්න ඔය විදිහට තමයි මේකේ ආන්සර්ස් එන්නේ. මෙන්න මේ ආන්සර්ස් දෙක නෝද කියලා බලන්න 141.25ක් ඇරිත්මැටික් මේන් එකට එන්න ඕනේ ජියෝමෙට්‍රික් මේන් එකට 147.76ක් ඔයාලට ආන්සර් එක එන්න ඕනේ. ඊට පස්සේ weighted index numbers. In weighted index number, each item is given weight according to the importance it occupies in the list. 3 types of weighted aggregate method. එතකොට weighted aggregate method එකේදී types තුනක් තියෙනවා. ඒ types තුන තමයි Lasphere method එක, Parshall's method එක, Fisherගේ method එක. All the methods are used to calculate weighted index numbers. එතකොට weighted index numbers හොයනකොට අපි භාවිතා කරන ක්‍රම තුනක් තියෙනවා. weighted index numbers ක්‍රම තුනකට තමයි අපි calculate කරන්නේ. ඒ ක්‍රම තුන තමයි Lasphere method එක, Parshallගේ method එක, Fisherගේ method එක. Lasphere's price index numbers එකේ වෙන්නේ it uses base year quantities as the weights accordingly the formula. Lasphere භාවිතා කරන්නේ base year එකේ quantity එක. එයාගේදී භාවිතා කරන්නේ base year එකේ quantity එක as the weights. එතකොට මෙන්න Lasphereගේ method එකේදී එයා වැදගත් වෙනවා Lasphereගේ method එකට weighted index numbers හොයන ක්‍රම තුනක් තියෙනවා. Lasphere's method එක තියෙනවා, Parshall's method එක තියෙනවා, Fisher's method එක තියෙනවා. එතකොට Lasphere යොදා ගන්නවා කියලා කියන්නේ base year එකේ quantity එක. ඒ කියන්නේ මූලික වර්ෂය එක, පාදක වර්ෂයේ base year එක. එතකොට මේකෙදි හොයන්නේ PL price index L කියන්නේ Lasphere කියන්නේ තමයි මෙතන මේ L අකුර දාන්නේ. sigma P1 Q0 P1 Q0 කියන්නේ current year එකේ price එක ගුණ කරනවා base year එකේ quantity එක. ඒ මුළු එකතුව ගන්නවා යව බෙදනවා base year එකේ price එක ගුණ කරනවා base year එකේ quantity එකෙන්. ඒ දෙන්නගේ summation එක එකතුව sigma ගුණ කරනවා C. Lasphere's quantity index number. Lasphereගේ quantity දැන් Lasphereගේ price index number එකේදී ගන්නේ base year එකේ quantity එක. base year එකේ quantity එක price index number එකේදී ගන්න. Lasphereගේ quantity index number එකේදී ගන්නේ
බේස් ඉයර් එකේ ප්‍රයිස් එක. බේස් ඉයර් එකේ ප්‍රයිස් එක. දැන් ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එකේදී ලේස් පියර් ගන්නේ බේස් ඉයර් එකේ ක්වොන්ටිටි එක. එයා ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් නම්බර් එකට යනකොට එයා ගන්නේ බේස් ඉයර් එකේ ප්‍රයිස් එක. මේ බේස් ඉයර් එකේ ප්‍රයිස් එක මේ P0. බේස් ඉයර් එකේ ප්‍රයිස් එක නේද තියෙන්නේ සිග්මා Q1 P0 සිග්මා Q0 P0 ගුණ කරනවා C. ඕක තමයි ලේස් පියර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක. ඊට පස්සේ පාර්ෂේගේ මෙතඩ් එකට යනවා. පාර්ෂේගේ මෙතඩ් එකේදී වෙන්නේ කරන්ට් ඉයර්. පාර්ෂේගේ ප්‍රයිස් එක. දැන් ලේස් පියර් භාවිතා කරන්නේ බේස් ඉයර් එකේ. දැන් ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ භාවිතා කරන්නේ බේස් ඉයර් එකේ ක්වොන්ටිටි එක. ලේස් පියර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකේදී භාවිතා කරන්නේ බේස් ඉයර් එකේ ප්‍රයිස් එක. දැන් පාර්ෂේ භාවිතා කරන්නේ කරන්ට් ඉයර් වැලියුස් නේ. දැන් පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ භාවිතා කරන්නේ කරන්ට් ඉයර් එකේ ක්වොන්ටිටි එක මේ Q1 කරන්ට් එකේ ක්වොන්ටිටි එක. එතකොට පාර්ෂේගේ මෙතඩ් එකේදී ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක හොයන්නේ මේ සූත්‍ර අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕන. ඊට පස්සේ පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් නම්බර් එකේ දියාගන්නේ කරන්ට් ඉයර් එකේ ප්‍රයිස් එක. නේ. පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් නම්බර්. පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් නම්බර් එකේ සූත්‍රය තමයි සිග්මා Q1 P1 බෙදීම සිග්මා Q0 P1 ගුණ කිරීම 100. මෙන්න මේක තමයි පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් නම්බර් එක හොයන්නේ. QP එක හොයන්නේ ඔන්න ඔය විදිහට. ක්වොන්ටිටි. එතකොට එයා ගන්න කරන්ට් ඉයර් එකේ ප්‍රයිස් එක. මේ P1 කියන්නේ කරන්ට් ඉයර් එකේ ප්‍රයිස් එක. ඊට පස්සේ පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක හරි. ඊට පස්සේ මෙතනදී ඔයාලට තව කෙරෙන්න ඕනේ ෆිෂර්ගේ මෙතඩ් එක. ෆිෂර්ගේ මෙතඩ් එකේදී මෙතන අරගෙන නැහැ. ෆිෂර්ගේ මෙතඩ් එක මෙතන මේ මගේ ඇරලා ගිහිල්ලා තියෙනවා. ෆිෂර්ගේ මෙතඩ් එකේදී වෙන්නේ ෆිෂර්ස් අයිඩියල් මෙතඩ් කියනවා. එහෙම නැත්නම් ෆිෂර්ස් මෙතඩ් කියනවා. එතකොට ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක ගන්නේ ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා කියන්නේ ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එකයි පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එකයි ගුණ කරලා ඒ දෙන්නගේ වර්ගමූල ලකුණ. එතකොට ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවනේ. මෙන්න මේ ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ගන්න මේ විදිහට. ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක. මෙන්න මේ තියෙන්නේ ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක. මේක ගුණ කරනවා පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක. පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක. සිග්මා P1 Q1 බෙදනවා සිග්මා P0 Q1 ගුණ කරනවා C. ඒකේ සම්පූර්ණ වර්ගමූල. ඒ දෙන්නගේ මෙයා අරයාගෙන් ගුණ කරලා ඒකේ සම්පූර්ණ වර්ගමූල ලකුණ. එහෙම තමයි ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර් එක හොයන්න. ඒතර ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර එක කියන්නේ ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර එකයි පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් නම්බර එකයි ගුණ කරලා ඒ දෙන්නගේ වර්ගමූලය හොයනවා. අන්න ඒක තමයි ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. ඒක ලියා ගන්න. ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක කියලා. ඊට පස්සේ ෆිෂර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ ඒකේ අනෙක් පැත්ත. ෆිෂර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ ලේස් පියර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක QL එක ගුණ කරනවා පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකෙන්. පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකෙන් ඊට පස්සේ ඒකේ වර්ගමූල. දැන් ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක කියන්නේ ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් ගුණ කරා ඒකේ වර්ගමූල. ෆිෂර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ ෆිෂර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ ලේස් පියර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකෙන් ගුණ කරලා ඒකේ වර්ගමූල සයින් එක ගන්න එක. හරිද? ඊට පස්සේ ලේස් පියර්ගේ ෆෝමියුලා එක දැන් අපි දන්නවා. ෆිෂර්ගේ ෆෝමියුලා එක මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ ඒ ටික තමයි මූලික වශයෙන් තියෙන්නේ. ෆිෂර්ගේ ෆෝමියුලාස් වලට එනකොට ෆිෂර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක හොයන්න ලේස් පියර්ගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක පාර්ෂේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකෙන් ගුණ කරා ඒකේ වර්ගමූලය. ඊට පස්සේ දැන් ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක හොයන්න ලේස් පියර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පාර්ෂේගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් ගුණ කරලා ඒකේ වර්ගමූල සයින් එක. ඒ ටික තමයි මෙන්න මෙතන මගේ ඇරලා තියෙන්නේ. ඒ ටික ඕගොල්ලන් ලියා ගන්න. ඊට පස්සේ ලේස් පියර්ස් ෆෝමියුලා. ලේස් පියර්ගේ ෆෝමියුලා එක මෙන්න මේක. ලේස් පියර්ගේ ෆෝමියුලා එක අපි දන්නවා.
දැන් මේකේ ලේස්පියගේ ෆෝමියුලා එකේ ලේස්පියගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක දීලා තියෙන්නේ. ලේස්පිය ගන්නේ බේස් ඉයර් එකේ ක්වොන්ටිටි එක. පාෂයගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේදී පාෂය ගන්නේ කරන්ට් ඉයර් එකේ ක්වොන්ටිටි එක. මේ Q1 කරන්ට් ඉයර් එකේ ක්වොන්ටිටි. ඩොරිබිෂන් බෝලිස් ෆෝමියුලා. මෙන්න මේ ෆෝමියුලා එකේ සිග්මා P1 Q0 බෙදීම සිග්මා P0 Q0 එකට එකතු කරනවා සිග්මා P1 Q1 බෙදීම සිග්මා P0 Q1 ඒක බෙදනවා දෙකේ කියන්නේ ඩොරිබිෂන් බෝලිස්ගේ ෆෝමියුලා එකේදී වෙන්නේ ලේස්පියගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකට පාෂයගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒක ගුණ කරනවා C කියන්නේ මේක C යෙන් ගුණ කිරීම අයින් කරලා තමයි මෙතන ගන්න. L ධන P බෙදීම දෙක ලේස්පියගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකයි පාෂයගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකයි දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා ගුණ කරන එක C එකකින් තමයි ගුණ වෙන්නේ. ඊට පස්සේ ෆිෂර්ස් අයිඩියල් ෆෝමියුලා. ෆිෂර්ගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ගන්න මේ ලේස්පියගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ගුණ කරනවා පාෂයගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන්. ඊට පස්සේ ඒකේ වර්ග මූලය. දැන් ලේස්පියගේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක මේකනේ මේක ගුණ කරනවා පාෂයගේ. එතකොට C ඒව දෙකක් ගුණ වෙනවනේ. C ඒව දෙකක් ගුණ වෙනවා. එතකොට C ඒව දෙකක් ගුණ වෙනවා කියලා කියන්නේ කීයද? 10000යි. මේ දෙන්න 10000න් ගුණනවා. එතකොට 10000යි 10000යි වර්ගමූලය කියලා කියන්නේ කීයද? 100. ඒක තමයි මේ C විදිහට අරන් දෙන්නේ L ගුණ කිරීම P. ඊට පස්සේ මෙතන ඔයාලට මේ එක්සැම්පල් එකක් පෙන්නලා තියෙනවා. බේස් ඉයර් එකේ ප්‍රයිස් එකයි ක්වොන්ටිටි එකයි කරන්ට් එකේ ප්‍රයිස් එකයි ක්වොන්ටිටි එකයි. එතකොට මේගොල්ලන්ට ඕනේ විදිහට මෙන්න මේ විදිහට P0 Q0 P1 Q0 P0 Q1 P1 Q1 කියන්නේ මේ සමීකරණවල මේ පද හතර පිළිවෙලට තමයි මෙතන මේ හතර ගත්තේ. ඊට පස්සේ P0 Q0 P0 කියන්නේ 10යි Q0 කියන්නේ 50. ඒ විදිහට ගුණ කරලා සිග්මා P0 Q0 මේ වගේ ඔක්කොගම එකතුන් ගන්නවා. ලේස්පියගේ ෆෝමියුලා කියන්නේ සිග්මා P1 Q0. සිග්මා P1 Q0 කියන්නේ මේක 440යි. හරිද? සිග්මා P1 Q0 P0 Q0 කියලා කියන්නේ මෙන්න මේක 265. ඒක ගුණ කරනවා C යෙන්. 440 265 මෙතන C යෙන් ගුණ කරනවා ලේස්පියගේ ෆෝමියුලා එක. ඊට පස්සේ ඒක අපිට පාෂයගේ ෆිෂර්ස්ගේ තුන් දෙනාගේ ක්‍රම වලට හදන්න පුළුවන්. මේ සූත්‍ර වලට දාන එක විතරයි මේක කරන්න තියෙන්නේ. මේ ඉන්ඩෙක්ස් නම්බර්ස් කියන පාඩම ඇත්තටම සරල පාඩමක්. ඒකට මේකේ ලේස්පියගේ පාෂයගේ ෆිෂර්ගේ මෙතඩ්ස් වලට මෙන්න මේ විදිහට හදන්න කියලා තියෙනවා. දැන් මේකේ prices දීලා තියෙනවා. price දීලා තියෙනවා quantity එක. 2017 මිල මේක quantity එක මේක 2019 price එක මේක quantity එක මෙහෙනම් මේක 2017 කියන්නේ මොකක්ද? base year එකනේ. base year එකේ price එක කියලා කියන්නේ P0 මෙයා. quantity එක කියන්නේ Q0 මෙයා. 2019 කියන්නේ current year එකේ price එක. එහෙනම් P1 මෙයා. 2019 quantity එක කියන්නේ current year එකේ quantity එක. එහෙනම් Q1 මෙයා. හරිද? මෙන්න මේ විදිහට තමයි මේකෙදිත් අර මෙන්න මේ මෙතඩ් එකටම හදාගෙන තමයි ඔයගොල්ලන්ට හදන්න තියෙන මේක අමාරු නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එන්න ඕන දේවල් ඕගොල්ලන් මුලින්ම කරන්න ඕනේ හරියටම අඳුර ගන්න ඕනේ. P0 Q0. දැන් මේ P1 P0 මේ P1 4 6 5 4 P0 කියන්නේ 2 5 4 2. Q1 කියලා කියන්නේ 5 10 12 20 Q0 කියලා කියන්නේ 8 12 15 18. එතකොට P1 Q0 P1 Q0 P0 Q0 මේ P1 Q0 ගෙන් ගුණ කරනවා කියලා කියන්නේ 4 වරක් 8 32යි. මෙයා P1 මෙයා Q0 නේ මේ කොලම් දෙක ගුණ වෙන්නේ. P0 Q0 ගෙනාට මේ කොලම් එකයි මේ කොලම් එකයි නැවත ගුණ වෙන්නේ. ඒතර 251 172. අන්න ඒ විදිහට අරගෙන තමයි ඔයාලා මෙන්න මේ තුනට ආන්සර්ස් හොයන්න ඕනේ. මේක හරිම සරලයි. ලේස්පියගේ මෙතඩ් එක පාෂයගේ ෆිෂර්ගේ price index numbers හොයන්න තියෙන්නේ. Weighted average of relatives method. In this method also different weights are used for the items according to their relative importance. එතකොට මේ පාඩමේදී එහෙම අර ලොකු අමාරු පාඩමක් නෙමෙයි මේක හරිම සරල පාඩමක්. එතකොට ඔයාලට මේ ඉන්ඩෙක්ස් නම්බර් එක හොයන එක වුණත් හරිම පහසුවෙන් හොයන්න පුළුවන්. දැන් මේකේදී අර තියෙන්නේ අපි අර කලින් මෙතඩ් එකේ simple aggregate method එකට අනුව හොයපු එකක්නේ. ඒකෙදිනේ price relatives වෙන වෙනම හොයලා ඊට පස්සේ මෙයාගේ weight එකක් එක්ක දෙනකොට weight එක හදන විදිහ sigma
RW කියන්නේ sigma R කියලා කියන්නේ relatives ඔක්කොගෙම එකතුව price relatives එක weight එකකින් ගුණ කරනවා. ගුණ කරලා ඒක sigma weight වලින් වෙන price relative එක කියලා කියන්නේ P1 P0 ගුණ කිරීම 100නේ. එතකොට මේක P1 20යි P0 10 20 10න් බෙදුවහම 2යි දෙවරක් 100 200. එතකොට RW කියලා කියන්නේ weight එක 5යිනේ. ඒකට 5 වරක් 200 1000. එතකොට මේ RW එක මේ weights ඔක්කොම 14යි sigma R 1446යි 7 බෙදෙනවා 14. එතකොට 174.8යි. එතකොට weight එකක් ඔයාලට මේ index numbers වලට weight එකක් සම්බන්ධ කරොත් මේ ගාන හදන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මෙන්න මේකේ ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. weight relative එකක් එනකොට කොහොමද හදන්නේ කියලා. හරිද? එතකොට ඊට පස්සේ තියෙනවා ඔයාලට මේක මේ ඔයාලගේ මේකෙන් අයින් කරලාද නැද්ද කියන්න දන්නේ නැහැ. ඔයාලට දැන් තියෙනවා test of consistency of index numbers කියලා. එතකොට ඒ කියන්නේ මේ වගේ අනුකූලතාවය test of consistency අනුකූලතාවය පරීක්ෂා කරන්න මේකේ පරීක්ෂණ දෙකක් තියෙනවා. time reversal test එකයි factor reversal test එකයි. එතකොට ඒ ටික ඔයාලගේ මේකට ඇඩ් වෙලා නැහැ. නමුත් ඔයාලට ඒකෙන් ගාණක් අනිවාර්යෙන්ම එනවා හදන්න. මොකද අපි ලියපු අවුරුද්දේ මේ විදිහට තිබුණා. time reversal test එක factor reversal test එක මේ ටෙස්ට් එකෙන් එහෙකට අපිට ගාණක් හදන්න තිබුණා. එතකොට ඔයාලා මතක තියාගන්න time reversal test එක. මෙන්න මේක ඔයාලා ලියලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. time reversal test එකේදී අපි හොයන්නේ ලේස් පියර්ගේ price index එක පාෂයේගේ price index එකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 100 යන දෙක නැතුව 100 නැතුව දැන් ලේස් මේ time reversal test එකේදී කරන ලේස් පියර්ගේ price index එක sigma P1 Q0 බෙදීම sigma P0 Q0 මෙයා ගුණ කරනවා sigma P1 Q1 බෙදීම sigma P0 Q1 ඊට පස්සේ මේකේ වර්ගමූලය හොඳද ඊට පස්සේ මේක ඔයා නැවත ගුණ කරනවා මේකේ පරස්පරයෙන් දැන් මේකේ පරස්පරය කියන්නේ ඊළඟට ගුණ වෙන එක ලියා ගන්න sigma P0 Q1 බෙදීම sigma P1 Q1 ඊට පස්සේ ඒක ගුණ වෙනවා sigma P0 Q0 බෙදීම sigma P1 Q1 ඒකේ වර්ගමූලය ඔන්න ඕක තමයි time reversal test එකට එන්නේ. හොඳද? ඊට පස්සේ ඊළඟ ටෙස්ට් එක තියෙනවා factor reversal test එක. factor reversal test එකේදී වෙන්නේ එහෙම් පිටින්ම ලේස් පියර්ගේ price index එක පාෂයේගේ price index එකෙන් ගුණ කරලා වර්ගමූල ලකුණ දාන්න. එතකොට මේකේ 100 නැතුව ගන්න. හරිද? ලේස් පියර්ගේ price index එක කියලා කියන්නේ sigma P1 Q0 බෙදීම sigma P0 Q0 ගුණ කිරීම 100නේ. ඒ 100 නැතුව තමයි ගන්නෙ. factor reversal test එකේදී ලේස් පියර්ගේ price index එක පාෂයේගේ price index එකෙන් ගුණ කරලා ඒකේ වර්ගමූල ලකුණ ඊට පස්සේ ඒ යගේ ගන්න. ඊට පස්සේ ඒක නැවත ගුණ කරන ලේස් පියර්ගේ quantity index එක පාෂයේගේ quantity index එකෙන් ගුණ කරලා ඒකේ වර්ගමූල ලකුණ. ඔන්න ඕක තමයි factor reversal test එකේදී වෙන්නේ. time reversal test එකටයි factor reversal test එකටයි හදන්න කිව්වොත් ඔන්න ඔය සමීකරණ දෙක තමයි ඔයාලා ප්‍රයෝගී කරගන්න ඕනේ. එතකොට මම ආයෙත් කියන්නම් time reversal test එක කියලා කියන්නේ ලේස් පියර්ගේ price index එක ගුණ වෙන්න ඕනේ පාෂයේගේ price index එකෙන්. time reversal test එකේ දෙන්නේ මෙන්න මේ විදිහට. sigma P1 Q0 බෙදනවා sigma P0 Q0 මෙයාව ගුණ කරනවා sigma Q1 P1 මෙයා බෙදනවා sigma P0 Q1 මෙයාගේ සම්පූර්ණකයේ වර්ගමූලය ඊට පස්සේ මෙයා නැවත ගුණ වෙනවා මෙන්න මේ දෙන්නගේ පරස්පරය. ඒතර මෙයාලා මාරු වෙනවා. දැන් මෙතන sigma P0 Q1 මෙතනට එනවා sigma P1 Q0 මෙතනට. මෙහෙම මෙන්න මේ දෙන්න හරහට මාරු වෙනවා. ඒතර sigma P0 Q1 මෙතනට එනවා. මෙතනට එනවා sigma P1 Q0 මෙතනට sigma Q1 P1 මෙතනට එනවා P0 Q0 මෙතනට. ඒතර ඒක හැදුනහම එන්නේ sigma P0 Q1 බෙදීම sigma P1 Q1 එයා ගුණ වෙනවා sigma P0 Q0 බෙදීම sigma P1 Q0 එයාගේ වර්ගමූලය. ඊට පස්සේ factor reversal මේ කිව්වේ time reversal. factor reversal test එකේදී වෙන්නේ මෙන්න මේ විදිහට. ලේස් පියර්ගේ price index එක
මේ විදිහට පාර්ශ්වයේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකකින් ගුණ වෙනවා මේක එක ඊළඟට ගුණ කරනවා මේ විදිහටම ලේස්පේගේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එක ගුණ කරනවා පාර්ශ්වයේ ක්වොන්ටිටි ඉන්ඩෙක්ස් එකෙන්. ඕක තමයි ෆැක්ටර් රිවර්සල් ටෙස්ට් එක කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ගණන් හදන්න ඕනේ. කියන්නේ මේ වගේදි මේ දේවල් වලට ආදේශ කරන්නේ මේ දේවල් අපි දැනටමත් දන්නවා මේ ටේබල්ස් වලින් හදාගන්න විදිහ. එතකොට ඉන්ඩෙක්ස් නම්බර්ස් කියන පාඩම පුරාවටම තියෙන්නේ ඔය කරුණු ටික තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේක බොහොම සරල පාඩමක්. මෙතනින් මේ පාඩම නවත්තනවා.